අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ලබන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබා දීමට තීරණයක්. 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. මිල අඩු වූ භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්. ඩෙංගු අධි අවදානම් කලාප 66ක් හඳුනා ගැනේ. නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසකින් ලංඝයා නමින් තවත් වෛරසයක්. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා පවසනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය හිමි වුණා. ඒත් සමග අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ. අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයන් සඳහා සහන විදුලි ගාස්තු ක්‍රමයක් සහිතව සමස්ත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මීට සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී. එම කොමිෂන් සභාව විසින් එකී යෝජනාවලිය පිළිබඳව සලකා බලා ඊට තවදුරටත් සංශෝධන එක් කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වන වියදමට වඩා සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු විදුලි ගාස්තු ක්‍රමයක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා හඳුන්වා දෙමින් නව විදුලි ගාස්තු ක්‍රමයක් අනුමත කොට ඇත. එම නව විදුලි ගාස්තු ක්‍රමය ඉදිරි සතියේ සිට බලාත්මක කර ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් පවතී. මේ විදුලි බල මණ්ඩලය විසින් පහුගිය කාලයේ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛනට අනුව විශේෂයෙන්ම අපේ පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම පහුගිය අවුරුද්දේ මාසිකව විදුලිය උත්පාදනය කිරීම සඳහා වැය වෙච්ච මුදල රුපියල් බිලියන 23.6ක් මාසිකව වැය වෙච්ච මුදල. මේ මීට අවුරුද්දකට පෙර. නමුත් අපිට ලැබෙන මුදල වෙලා තිබුණේ අපිට ආදායම හැටියට රුපියල් බිලියන 21.7යි. නමුත් පහුගිය අවුරුද්දේ වැඩි වෙච්ච ඉන්ධන මිල, වැඩි වෙච්ච ගල්ලංගුරු වල මිල සලකිලට ගත්තට පස්සේ අපේ මාසිකව විදුලි උත්පාදනය සඳහා යන මුදල දල වශයෙන් රුපියල් බිලියන 33ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට රුපියල් බිලියන 33ක් වියදම් වෙනවා. රුපියල් බිලියන 20ක් පමණයි අපිට ආදායම ලැබෙන්නේ. මේ සමස්ත එකතුව ගත්තම රුපියල් බිලියන 612ක මුදලක් අපිට ගෙවන්න තියෙනවා විදුලි බල මණ්ඩලයේ හැටියට ලබාගෙන තිබෙන ණය, ලබාගෙන තියෙන සැපයුම් මේවට නැවත ගෙවන්න තියෙනවා. දැනටමත් පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කරන සැපයුම් කරුවන් පෞද්ගලික බලාගාරවල පිරිස් දැනුවත් කරලා තියෙනවා. ඔවුන්ට පහුගිය මාස 10ක පමණ කාලය ගෙවීමට ඇති මුදල් ගෙවලා නැත්නම් ඔවුන්ට තවදුරටත් විදුලිය ලබා දීමට නොහැකියි කියලා. අපිට පහුගිය කාලේ 70%ක් විදුලිය උත්පාදනය කරන්න සිද්ධ වුණේ ඉන්ධන සහ ගල්ලංගුරු වලින්. අපිට ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කරන්න බැරි වුණා. මේ නිසා තමයි ඉල්ලීමක් කරේ උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ගමන් යම් මිල සංශෝධනයක් කරන්න කියලා 2013 වර්ෂයේ තමයි අවසාන වරට මිල වැඩිවීමක් වුණේ. ඒකක 30ක් පාවිච්චි කරන එක්කෙනාට ගරු කතානායකතුමනි අය කරේ උපරිම මුදල මාසික බිල රුපියල් 105යි. අපිට උත්පාදන වියදමක් කරනවා එක ඒකකයක් හදන්න සාමාන්‍යයෙන් දල වශයෙන් රුපියල් 48ක්. හැබැයි අපි රුපියල් 105යි අය කරලා තියෙන්නේ ඒකක 30කට. ඒ ඒකක 30ක මුදල රුපියල් 105 වර්ධනය වෙන්නේ ගරු කතානායකතුමනි මේ මිල සංශෝධනයෙන් පස්සෙත් උපරිම ගාන බවට පත් වෙන්නේ රුපියල් 360යි. රුපියල් 105 තමයි රුපියල් 360 බවට පරිවර්තනය වෙන්නේ. ඒකත් ආවරණය වෙන්නේ නැහැ අපේ උත්පාදන වියදම. ඒ වගේම ඒකක 31 සහ 60 දක්වා 60කට අය කරපු උපරිම ප්‍රමාණය ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිටියා පුරවැසියෝ ලක්ෂ 18ක් හිටියා රුපියල් 280කට අඩු බිලක් ගෙවන. ඒ රුපියල් 280ක බිල තමයි රුපියල් 780ක් දක්වා වර්ධනය වෙන්නේ. 2014න් පස්සේ රටේ මහා පරිමාණ විදුලි බලාගාරයක් වෙනුවෙන් කටයුතු කරලා නැහැ ගරු කතානායකතුමනි. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒක තමයි අපේ මේ විදුලි අර්බුදයට තියෙන ප්‍රධානම හේතුව. අපි අද යෝජනා කරලා තියෙනවා මේකත් එක්කම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කරන්න කියලා විදුලි බල මණ්ඩලය. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා යම් සහනයක් ලැබෙනවා මේ සහනය ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න.
මේ අතර විදුලි බිල වැඩිවීම සමග සිය සේවාවල මිල ගණන්ද වැඩි කිරීමට සිදුවන බව පාර්ශව රසක් ප්‍රකාශ කර තිබෙනවා. මේ වෙනකොටත් කමියුනිකේෂන් අපි පවත්වාගෙන ඉතාම අසීරුතාවයෙන් මොකද ඔවුන්ට ඕන වෙලාවට තමයි අපිට විදුලිය දෙන්නේ. මේ විදුලිය අපිට වන්නේ ඉතාමත් හොඳම වෙලාවන්න ඕනේ අපේ ව්‍යාපාර වශයෙන් බැලුවොත්. A4 බණ්ඩලයක් රුපියල් 580 ඉඳන් මේ වෙනකොට 3200 දක්වා වගේ ප්‍රමාණවලට ගිහිලා තියෙනවා. අපි ඒත් ෆොටෝකොපි එකක් කරේ අපිට කරන්න පුළුවන් උතාම අවම මිලට. නමුත් මේ විදුලි සංශෝධනයත් එක්ක අපිට සිද්ධ වෙනවා ෆොටෝකොපි එක අවම රුපියල් 5කින්වත් මිල වැඩි කරන්න. ඒ වගේම print out එකක මිල රුපියල් 5කින්වත් අවම වශයෙන් වැඩි කරන්න. අනිකුත් සෑම සේවාවක්ම ඉතා ඉහළ මිලකට යවන්න සිද්ධ වෙනවා. මිල සංශෝධනය කරන්න වෙනවා. යාපන ශාලාවල DP ෂර තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, ඒවා රයිස් කුකර් භාවිතා කරනවා. පහුගිය කාලේ ගෑස් අර්බුද නිසා තනිකර ඉලෙක්ට්‍රික් භාණ්ඩ වල තමයි මේගොල්ලෝ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්න ගියේ. તો දැන් මේ ප්‍රශ්නෙත් එක්ක වෙන්නේ මොකද්ද? හෝටල් වලට දැඩි ලෙස බලපානවා විදුලි බිල වැඩිවීම. හැබැයි අපි අඩු කරපු ඒ සහනය අපි ඒක නැවත වැඩි කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒක දුන්නේ අපේ සත්භාවයෙන්. ඒ සහනයට අස්වැසිල්ලක් වෙන්න නම් බඩු මිල ගමෙත් නගරෙත් අඩු වෙන්න ඕන. හෙට ඉඳලා යෝගට් එකේ මිල වැඩි වෙනවා, අයිස් පැකට් එකේ මිල වැඩි වෙනවා, අයිස්ක්‍රීම් එකේ මිල වැඩි වෙනවා. ඒ වගේම පොඩි බීම් බෝතලේ කිරි පැකට් එකේ මිල ගාණ වැඩි වෙනවා. මොකද මේ සීතකරණ වල මේවා තබා ගන්න අවස්ථ නිසා. එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. එමෙන් මේ මහතා සඳහන් කළේ එහිදී භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමු වී ඇති බවයි. පහුගිය මාසේ පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැති වෙලා තිබුණා. විශේෂයෙන්ම භූමිතෙල් අවශ්‍ය පිරිස් වලට පහුගිය සති 4ක පමණ කාලය අපිට භූමිතෙල් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න නොහැකි වුණා. විටින් විට අවස්ථාවලදී අපේ තියෙන සංචිත වලින් යම් ප්‍රමාණයක් වරායන් වල තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා සහ තෝරාගත් ප්‍රදේශවල තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා ලබා දෙන්න කටයුතු කරා. පහුගිය සතියේ අපි තංගල්ල ප්‍රදේශයට, කිරින්ද ප්‍රදේශයට වැනි ප්‍රදේශවලට, පුත්තලමට, වෙල්ලමංකර වගේ ප්‍රදේශවලට ඒ අවශ්‍ය භූමිතෙල් සම්පූර්ණ අවස්ථාවේ නොමැති වුණත් අපි යම්කිසි ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරා. නමුත් මම පිළිගන්නවා පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා අපිට භූමිතෙල් නිෂ්පාදනයේ අඩුවක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා වෙනකොට 13 වෙනිදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතලා තියෙන්නේ. ඊළඟට දෙවනි නෞකාවත් 29 වෙනිදා පැමිණීමට දැනට අපිට දිනවකවානුව ලබා දීලා තියෙනවා. 13 වෙනිදා පැමිණීමෙන් පසුව 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. 15 වෙනිදා ක්‍රියාත්මක කරොත් සාමාන්‍යයෙන් දින 2ක් 3ක් යනවා භූමිතෙල් නිෂ්පාදනය වෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පවත් සාකච්ඡාවත් අපි තීරණය කරේ 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලේ ගරු කතානායකතුමනි භූමිතෙල් ලබා දුන්නම භූමිතෙල් අවභාවිතා වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක පෞද්ගලික බස් රථ මිලදී අරගෙන දීසල් වෙනුවට භූමිතෙල් පාවිච්චි කරා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා රුපියල් 87ක මුදල කර දෙනකට විශාල කළමනාකරණය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සංශෝධනයක් කිරීම සඳහා රජය මේ වෙනට අවධානය යොමු කළ තියෙනවා භූමිතෙල් ලබා දීමේදී. ඒ ලබා දෙනකට ඒ අවශ්‍ය තීරු වලට පැවිලි කර්මාන්ත ඒ වගේම අඩු ආදායම් ලාභීන් ඔවුන් ඉලක්ක කරගෙන මුදල් අමාත්‍යාංශෙම වෙනම වැඩසටහනක් සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය ආරම්භ කරමින් යෝජනාංක 2 අධිකරණ ඇමතුමා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි. දෙවෙනි වර කීම් කවදාද? සිකුරාදා. ඔය අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් කතානායකතුමනි එක ප්‍රසිද්ධ දේශපාලඥයෙක්වත් මේ රටේ එක ප්‍රසිද්ධ නිලධාරි කෙනෙක්වත් මේ රටේ නීතිය මාර්ගයෙන් දනුවමක් ලබලා නැහැ. අද අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. අලුත් ආණ්ඩුවක් තියෙනවා. අද අපිට වෙනසක් කරන්න පුළුවන්. නමුත් මේක ප්‍රමුඛ කරන්නට ඕනේ. මේවා පස්සට දාලා හරියන්නේ නැහැ. ඒ නිසා කියනවා ඒ අල්ලස් දූෂණට එරෙහි කොමිෂන් සභාවේ අලුත් නීතිය වහාම පාර්ලිමේන්තුවට ගේන්න. ඒ වගේම වත්කම් බැරකම් ප්‍රකාශ ගැන හුඟක් කතා කරලා තියෙනවා. මේවා අපි ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒ වගේම නීති තියෙන්න පුළුවන්. නමුත් නඩු දාන්නේ නැත්තම් මම ඇමති කෙනෙක් වෙලා හිටියා. නීතිඥ දෙපාර්තමේන්තුව මට උපදෙස් දෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා හොරකම් කරනවා. ඊට පස්සේ නීති දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙනවා මට විරුද්ධව නඩුවක් දාන්න. ඔක වෙන්නේ නෑනේ. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙනවානේ. ඊට පස්සේ සමහරට නඩු දානවා. ආණ්ඩු වෙනස් වුණාම මොනවද කරන්නේ? ඊට පස්සේ නඩු අස් කරගෙන යනවා. ඒ නිසා ස්වාධීන නඩු පවරන්නන්ගේ කාර්යාලයක් ඕනේ.
අවම වශයෙන් ස්වාධීන රාජ්‍ය නඩු පවරන්නන්ගේ කාර්යාලයක්වත් දාන්න බැරි නම් ස්වාධීන අල්ලස් පවරන්නන්ගේ කාර්යාලයක් දාන්න කියලා ලෝකේ අනිත් රටවල් වල එක කරලා තියෙනවා. අපි 2015 19වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පිළිගත්තා එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහිව ඇන්ටි කරප්ෂන් ලෝ ක්‍රියාත්මක කරනවා කියලා. එදා ඒ පනත් කෙටුම්පත හදන්න ආරම්භ කරලා අපි නමුත් අවසන් වුණේ නැහැ. මේ වෙනකොට ඒ පනත් කෙටුම්පත අපි සකස් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය මේ වන විට අනුමත කරලා තියෙන්නේ. එතකොට දැන් පවතින අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව වෙනුවට අලුත් අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත වෙනුවට අලුත් නීතියකුත් ඒ හරහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසා මෙය වඩාත් සාර්ථක ක්‍රමවේදයක් බවට පත් කරගන්න එම පනත් කෙටුම්පතේ පිටපත් මම සියලු පක්ෂ නායකතුමන්ලට ඉදිරි සති දෙක 3 ඇතුළත ඉදිරිපත් කරනවා. ඔබතුමන්ලගේ කරුණා කරලා ඒ අදහස් ලබා දෙන්න. ඒ අනුව අපිට පුළුවන් වෙනවා ඇන්ටි කරප්ෂන් ලෝ එක දූෂණයට විරුද්ධ පනත සම්මත කරගෙන ඉතා ඉක්මනට ඔය ඔබතුමාලා යෝජනා කරන අපිත් ප්‍රාර්ථනා කරන ආකාරයේ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ස්ථාපිත කරගන්න. සිමෙන්ති යකඩ සහ ටයර්වල මිලගණන් සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළා. වෙළඳ අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තොග මිලගණන් අඩු වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරි සතියේ සිට ලංකා සතුස හරහා එම අඩු වූ මිලගණන් වලට ලබා දීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම බහණ්ඩ ආනයනය කරගැනීමේදී අපේ රටක් විදිහට අපිට තිබ්බ ප්‍රශ්නත් නිසා විශාල වශයෙන් බහණ්ඩ මිල වැඩිවීමකට පත් වුණා. ඒ නිසා අපි පහුගිය කාලේ දැක්කා තැන් තැන්වල පෝලිං හැදිලා බහණ්ඩ ලබා ගන්න තත්ත්වයකුත් හැදුණා. අපිට සිදු වුණා මාස කිහිපයකට ඉස්සෙල්ලා බහණ්ඩ ලබා දෙන ප්‍රමාණවල් සීමා කරන්න. කිලෝ 2යි එහෙම නැත්නම් ග්‍රෑම් 500 ඒ වගේ බහණ්ඩ ලබා දෙන ප්‍රමාණවල් සීමා කරන්නත් සිදු වුණා. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය තීන්දුව කරුවේ විවෘත කිරීම තුලින් මේ රටට අවශ්‍ය කරන බහණ්ඩ 10ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. ඒක අපි ජූලි මාසයේ උත් අගෝස්තු මාසය සඳහා අවශ්‍ය කරන බඩු බහණ්ඩ ලබා දෙන වැඩපිළිවෙලට ගියා. ඒක අපි ආරම්භ කළ ජූලි 1 වෙනිදා ආනයනය කිරීම කටයුතු පටන් ගත්තා. මේ වෙනකොට ඒ ආනයනයේ බහණ්ඩ වෙළඳ පොළට ඇවිල්ලා පාරිභෝගිකයා ළඟට යන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඉහළට ගිය බඩු මිල දැන් පහළට එන්න පටන් අරන් තියෙනවා. නමුත් සමහර වෙලාවට ගම්වල ඉන්න පාරිභෝගිකයන්ට මේකේ වාසිය එන්නේ නැහැ කියන එකත් මම දැක්කා. ඒකදී පළවෙනියෙන්ම අපි කරන්න ඕන ලංකා සතුස ආයතනයේ මිල 4 හෙලන්න ඕන. ඒක තමයි ගම්වලට ගියාම අනිත් කඩ සඳහා කඩ සංසන්දනය කරලා බලන්නේ සතොස මිල කීයද කියලා. ඒ නිසා අපි ඊයේ ඉඳලා සතොසෙත් මේ භාණ්ඩවල මිල අඩු කරන්න කටයුතු කරා. ඉදිරි සතියේදී අපි තවත් අඩු කරන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි අපේ වෙළඳපොළ තුල පාරිභෝගිකයට යන සිල්ලර මිල පාලනය කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන නිෂ්පාදනය වැඩි කරන වැඩපිළිවෙලකට යද්දී අපි අපේ වෙළඳ අමාත්‍යාංශයේ විදිහට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ වගේම අපි පහුගිය කාලේ දැක බහණ්ඩ අත්‍යවශ්‍ය නොවන බහණ්ඩ ආනයනය කිරීම අපි සීමා කරා. හේතුව අපිට තියෙන විදේශ විනිමය තියෙන ප්‍රශ්නයත් එක්ක. ඒ හරහා රටේ දේශීය නිෂ්පාදනය කරන නිෂ්පාදන විශාල වශයෙන් මිල වැඩිවීමකට ලක් වුණා. උදාහරණයක් ගත්තොත් සිමෙන්ති, යකඩ, ඒ වගේම වයර් අනෙකුත් භාණ්ඩවල විශාල මිල වැඩිවීමක් වුණා. අපි යම් කාලයක් දුන්නා පසුගිය කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්නත් ඒ වගේම ඒ කර්මාන්ත වලට ඒ අයගේ කර්මාන්තය රැකගෙන යන්න ඒ අයට අවශ්‍ය කරන නිදහසක් ලබා දුන්නත් අපි දැන් ඒ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම උපදෙස් දුන්නා පාරිභෝගික අධිකාරියට මේ භාණ්ඩ පිළිබඳ පාරිභෝගිකයට දෙන මිලත් එක්ක ඒ අයගේ විස්තර අරගෙන අපේ මිල හදන්න කියන එක මම උපදෙස් දුන්නා. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ තුම් නිකිණිපුර 15වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගෙනෙන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට දවස පුරා විකාශය වනු ඇති. විවහාර මාස ක්‍රමයට අනුව අගෝස්තු මාසයේදී උදාවන පින්බර නිකිණිපුන් පොහෝ දිනය සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී පොහොය දිනයක්.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නය වූ පින්බර රාහුල ස්වාමීන් වහන්සේ උතුම් ධර්මය අසා අරහත්වය සාක්ෂාත් කළේ පින්බර නිකිනිපුන් පොහෝ දිනකදී. අනාගතය උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය සුරක්ෂා කරනු පිණිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළමු සංගායනාව පැවැත්වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසු උදා වූ පින්බර නිකිනිපුන් පොහෝ දිනකයි. රජගහනුවර සප්තපර්ණී ගුහා පරිශ්‍රයේ රහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වා තිබෙනවා. එම පළමු ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමින් වහන්සේ උතුම් අරහත්වය සාක්ෂාත් කරගනිමින් පළමු ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමින් වහන්සේ 이르දි බලයෙන් පොළොව යටින් කිමිදී වැඩම කළසේක. මේ වස්සාන කාලයයි. පින්වත් ස්වාමින් වහන්සේලා වස් සමාදන් වන්නේ ඇසලපුන් පොහෝ දිනය මුල් කරගෙනයි. එය පෙරවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. ඇසලපුන් පොහෝ දිනය මුල් කොට පෙරවස් සමාදන් විය නොහැකි වූ පින්වත් ස්වාමින් වහන්සේලාට නිකිනිපුන් පොහෝ දිනයේද වස් සමාදන් වීමට අවස්ථාවක් ලැබෙනවා. එය පසුවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. මෙවැනි වැදගත් ශාසනික සිදුවීම් රැසක් යෙදී ඇති උතුම් නිකිනිපුන් පොහෝ දිනේ වැදගත් සිදුවීම් නිකිනි මාසයේ පුරාම සිහිපත් කළ යුතු වනවා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් සේරුවිල මංගල මහා සෑරාජානන් වහන්සේ විරාජමාන වූ මෙකී උතුම් නිකිනිපුන් පොහෝ දින ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට අලුයම 5:30 සිට දවස පුරා උතුම් සේරුවිල මංගල මහා සෑරාජුන් අභියස සිට ඔබ වෙනුවෙන් විකාශය කෙරෙනු ඇති. මෙවර උතුම් නිකිනි පෝදිනයට සමගාමීව අෂ්ටාංග උපෝසත සීල සමාදානය, ශීරපායාස පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඔබ වෙනුවෙන් විකාශය කිරීමට නියමිතයි. උතුම් පින්බර නිකිනි පෝදා සැදැහැ සිතින් පින්පෙත් පුරන්නට ඔබටත් ආරාධනා. ගත වූ දිනේ මෙරටින් 200 සීමාව ඉක්මවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේම රටින් නව කොවිඩ් ආසාදිතයන් 214ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. මේ රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,67,158ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේම රටින් කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,603ක් ලෙසයි දැක්වෙන්නේ. අපි දන්නවා මේ දිනවල රෝගීන් වාර්තා වීම සුළු ප්‍රමාණයෙන් හෝ දිනෙන් දින වැඩි වෙමින් පවතින බවක් තමයි පේන්නේ. ඒ අතරම මරණ සිදුවන කොවිඩ් නිසා ඇතිවන මරණ දිහා බැලීමේදී පෙනී යන කාරණයක් තමයි වැඩි ප්‍රමාණයක් 80ක් පමණම වාර්තා වන්නේ වයස අවුරුදු 60ට වැඩි සහ නොයෙකුත් දීර්ඝකාලීන රෝග සහ සංකූලතා සහිත රෝගී සහිත පුද්ගලයන් අතර බවත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණය නිවැරදි ලෙස අදාළ එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති බවත්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1549ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,49,015ක් ලෙසයි. හෙට සහ ලබන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 66ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ සඳහන් කළේ මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදුව, හම්පන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල තවදුරටත් ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරු කීට ගහනයද ඉහළ ගොස් තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 48,351ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව දැක්ුණේ 12,441ක් ලෙසයි.
දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් කලින් ආසන වෙන් කරවාගත් මගින් වෙත කෙටි පණිවුඩයක් කරහා පෙර දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් එහි දැක්වෙන්නේ දුම්රියක් අවලංගුවීම සම්බන්ධයෙන් කලින් ආසන වෙන් කරවාගත් මගින් දැනුවත්වීම ඔවුන්ගේ අයිතිවාසිකමක් වන බවයි. එමෙන්ම ප්‍රවේශපත්‍ර මිලද ඉහළ ගොස් ඇති තත්වයක් හමුවේ වුවද දුම්රිය ආසන වෙන් කිරීමද වැඩි වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙර පැවති නගර සභා 7ක් මහනගර සභා බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව වවුනියාව, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය, කළුතර, කෑගල්ල හා මන්නාරම යන නගර සභා මහනගර සභා බවට පත්වනු ඇති. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යංශය මගින් ඉදිරිපත් කර තිබෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික පශු සම්පත් ගොවිපලේ වසර කිහිපයක් පුරා භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකාඩු බඩ ඉරිඟු වගාව සඳහා යෙදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එම උපකරණ අතර විශාල ප්‍රදේශයකට ජලය යෙදීමට හැකි උපකරණ, පස පෙරලීම සඳහා යොදා ගන්නා විශාල ප්‍රමාණයේ නකුල්, නවීන බීජ රෝපණ උපකරණ හා සූර්ය බලයෙන් ක්‍රියා කරන නවීන උපකරණ රැසක්ද ඇතුළත් වනවා. ලබන මහකන්නේදී කන්දකාඩු ගොවිපලේ අක්කර 3000ක පමණ බඩ ඉරිඟු වගා කිරීමේ කටයුතු සඳහා එම උපකරණ යොදවන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. හෙට අගෝස්තු 11 වෙනිදා මහනුවර රාජධානය රජකම් කළ ශ්‍රී විජය රාජසිංහ රජුගේ අභාවය සිදු වී ඇත්තේ 1747 වසරේ අගෝස්තු මස 11 වන දිනයි. වසරේ හොඳම ධවන කාලය ලෙස තත්පර 9.77ක් වාර්තා කරමින් රුසියාවේ මොස්කව් පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමරිකානු ජස්ටින් ගැට්ලින් අභිබවා ජැමේකාවේ උසයින් බෝල්ට් විසින් මීටර 100 ධවන ඉසව්ව ජයග්‍රහණය කර ඇත්තේ 2013 වසරේ අගෝස්තු මස 11 වන දිනයි. චැඩ් රාජ්‍යයේ නිදහස් දිනය යෙදී ඇත්තේ සෑම වසරකම අගෝස්තු මස 11 වන දිනටයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.